අයිබෝවන් සුබ දවසක්. අද දවසේ පාඩම සිංහල ව්‍යාකරණය තුළ අපි මීට පෙර අවස්ථා ගණනකදීත් සාකච්ඡා කරගෙන ආපු සංදි කියන පාඩම් මේකකේ තවත් ඔබට අභ්‍යාස කීපයක් සමග අපි සංදි පැහැදිලි කරගන්න සූදානම් වෙන්නේ. මීට පෙර වගේ පාඩම් මේකකවලදී සංදි කිහිපයක් පිළිබඳව සහ සංදි හඳුනා ගැනීම පිළිබඳ අපි සාකච්ඡා කළා ඔබට මතක ඇති. අද දවසේදී මම උත්සාහ කරන්නේ ඔබට තවත් වැදගත් වෙන සංදි කාර්යයක් පිළිබඳව සාකච්ඡාවක යෙදෙන්න. විශේෂයෙන්ම අපි විභාග ප්‍රශ්න පත්‍රවල ගත්තම පස්සේ විභාග ප්‍රශ්න පත්‍රවල සංදි සම්බන්ධයෙන් කරන පැහැදිලි කිරීම වලදී එහෙම නැත්නම් සංදි කියන ව්‍යාකරණ ඒකකෙන් අපිට ලැබෙන ප්‍රශ්න දිහා බැලුවම පස්සේ ඒක විශේෂයෙන්ම අපස සාමාන්‍ය පෙළ විභාගයේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපස උසස් පෙළ විභාගයේ වෙන්නත් පුළුවන්. මේ සංදි කාර්යයන් වලදී සිතත් සංග්‍රහයේ කතුවරයා සංදි කාර්යයන් 9ක් නැත්නම් සංදි වර්ග 9ක් දක්වද්දී අපි අපේ සිංහලයේ අපි සංදි 10ක් අධ්‍යයනය කරද්දී ඒ අධ්‍යයනය කරන සංදි අතර තවත් වැදගත් සංදියක් පිළිබඳව විශේෂයෙන්ම විභාග ප්‍රශ්න පත්‍ර ඇතුලේ නිතරම ප්‍රශ්න අහපු නිරන්තරයෙන් ප්‍රශ්න පත්‍රයේ තුල ගැවසුණු සංදියක් පිළිබඳව අපි මුලින්ම පැහැදිලි කර ගැනීමක් කරන්න සූදානම් වෙන්නේ. අපි අද දවසේදී එහෙම මුලින්ම හඳුනා ගන්න සූදානම් වෙන්නේ ගාත්‍රාක්ෂර ලෝප සංදිය. ගාත්‍රාක්ෂර ලෝප සංදිය කියන්නේ. දැන් මේ ගාත්‍රාක්ෂර ලෝප සංදිය කියන සංදිය විශේෂයි විභාග ප්‍රශ්න පත්‍රයේ උඟක් වෙලාවට මේ සංදියෙන් ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් මේ සංදි කාර්යය එක්කෙනා එක එක ආකාරයට පැහැදිලි කිරීම කරන්න පුළුවන්. එක එක විදිහේ විග්‍රහයන් දෙන්න පුළුවන්. දැන් මේ වෙලාවේ මම සූදානම් වෙන්නේ අපේ දරුවන්ට මේ ගාත්‍රාක්ෂර ලෝප සංදිය කියන සංදිය සහ ඒ සම්බන්ධයෙන් තියෙන අභ්‍යාස ගත්තම පස්සේ ඒ සංදිය පහසුවෙන් හඳුනාගෙන ඒ සංදිය පහසුවෙන් අභ්‍යාස කරමින් ඉගෙන ගනිමින් තේරුම් ගන්නේ කොහොමද කියන කාරණය පැහැදිලි කරලා දෙන්න. එතනදී ගාත්‍රාක්ෂර ලෝප සංදිය කියන සංදිය තුල ඔබට පේන දේ තමයි ගාත්‍රාක්ෂර ලෝප සංදිය. ලෝපය කියන එක අපි දන්නවා සංධිකරණය තුලදී අපි ලෝපය කියලා කියන්නේ ඉවත් වීම කියන එකනේ. අයින් වෙනවා කියන එකනේ. කපලා දානවා, ඉවත් කරනවා, අයින් කරනවා, උච්චාරණය නොකර අතහරිනවා. මේ ඔක්කොම කියන්නේ ලෝපය කියන එක. එහෙනම් ගාත්‍රාක්ෂර ලෝප සංදිය. එහෙනම් ලොප් වෙනවා කියන්නේ මොකද්ද? ගාත්‍රාක්ෂරයක් ලොප් වෙන සංදිය. ගාත්‍රාක්ෂරයක් ලොප් වෙන සංදිය කියන එකනේ. දැන් එහෙනම් ගාත්‍රාක්ෂර ලොප් වීමෙන් සෑදෙන සංදිය කියලා කිව්වට කොහොමද මේ ගාත්‍රාක්ෂර ලොප් වෙන්නේ? මොනවද ගාත්‍රාක්ෂර ලොප් වෙන ඒවා? ඒ තුල ගාත්‍රාක්ෂර ලෝප සංදිය අපි කොහොමද පහසුවෙන් තේරුම් ගන්නේ? දැන් ඔබට සරල පැහැදිලි කිරීමකට යන්න අපි සූදානම් වෙන්නේ. දැන් සංදි පිළිබඳ කරන විග්‍රහයේදී සිතත් සංග්‍රහයේ කතුවරයා ගාත්‍රාක්ෂර ලෝප සංදිය කොහොමද පැහැදිලි කරන්නේ? ගම්රන් වම් මුතු මුම් පියලි නෙළුම්මල් අම්මල්. මේ ගාත්‍රාක්ෂර ලෝප සංදිය පිළිබඳව සිතත් සංග්‍රහයේ කතුවරයාගේ උදාහරණ ටික පුතේ මේ කියන්නේ. නැත්නම් මේ ගාත්‍රාක්ෂර ලෝප සංදිය පැහැදිලි කරන්න
සිදත් සංග්‍රහයේ කතුවරයා ගන්න පද ටික. ගම්රන්, වංමුතු, මුංපියලි, නෙළුම් මල්, අම්මල්. ඈ ගබන් ලොපා මත් වැඩූ බැවින් ගතකුරු ලොප් සඳනා. ඈ ගබන් ලොපා මත් වැඩූ බැවින් ගතකුරු ලොප් සඳනා. ගබන් ලොපා ඒ කියන්නේ ග සහ ब ලොප් කර. ग සහ ब ලොප් කර. ग කියන ගාත්‍රාක්ෂරයයි ब කියන ගාත්‍රාක්ෂරයයි දෙක ලොප් කර මත් වැඩූ බැවින් මාත්‍රා වැඩූ බැවින් ගාත්‍රාක්ෂර ලෝප සංධිය නම් කියලා කියනවා. මත් වැඩූ බැවින් මාත්‍රා ගාන සම්පූර්ණ කළ බැවින් මාත්‍රා පූර්ණේ කළ බැවින් ගාත්‍රාක්ෂර ලෝප සංධිය කියලා කියනවා. ගබන් ලොපා මේ ग සහ ब කියන අක්ෂරයන් ලොප් කරන්න කියන්නේ ग ब කියන ගාත්‍රාක්ෂර දෙක ग ब කියන ගාත්‍රාක්ෂර දෙක ලොප් කරලා මත් වැඩූ බැවින් මාත්‍රා පූර්ණේ කළ බැවින් ගාත්‍රාක්ෂර ලෝප සංධිය. දැන් මේ කිව්වට මේක අපිට තේරුම් ගන්න පුළුවන්ද? මේක කියපු ගමන් ඒ උදාහරණයක් දීලා ඒ උදාහරණය තුළ කොහොමද අපි මේක පැහැදිලි කරගන්නේ? එනිසා ඔබට අපි පැහැදිලි කරගමු මේ කියන සිදත් සංග්‍රහයේ කතුවරයා දෙන විග්‍රහයත් එක්ක අපි කොහොමද ගාත්‍රාක්ෂර ලෝප සංධිය කියන එක සරලව තේරුම් ගන්න. දැන් එතනදී ඔබට ආරම්භයේදීම මම මෙන්න මෙහිම පැහැදිලි කිරීමක් කරන්න කැමතියි. ගාත්‍රාක්ෂර ලෝප සංධිය පහසුවෙන් තේරුම් ගැනීම සඳහා අපි සිංහල අක්ෂර මාලාව පිළිබඳ අධ්‍යයනය කරනවා. සිංහල අක්ෂර මාලාව අපි ඉගෙනගෙන තියෙනවා. සිංහල අක්ෂර මාලාවේ තියෙනවා අර්ධනාසිකයේ අක්ෂර කියලා අක්ෂර පහක්. අර්ධ අනුනාසිකය. සමහර අය මේක අර්ධනාසිකය කියලා ශබ්ද කරනවා. ඒක වැරදි. ඒක අර්ධ අනුනාසිකය. අර්ධ අනුනාසිකයේ අක්ෂර පහක් තියෙනවා. දැන් අර්ධ අනුනාසිකය කියන එක අපි කොහොමද අපිට හුරු වචනේ මොකද්ද? අපිට හුරු වචනේ තමයි සංඥක අක්ෂර කියන එක. සිංහල අක්ෂර මාලාවේ සංඥක අක්ෂර තියෙනවා. සංඥක අක්ෂර පහක් තියෙනවා. දැන් අන්නේ සංඥක අක්ෂර පිළිබඳව දැනුම භාවිත කරපුවාම පස්සේ ඒ දැනුම උපයෝගී කරගත්තාම පස්සේ ගාත්‍රාක්ෂර ලෝප සංධියේ මේ කියන කාරණා ටික මේ මාත්‍රා වර්ධනය කරන්නේ කොහොමද? නැත්නම් මාත්‍රා වෘද්ධි කරන්නේ කොහොමද? මේ දේවල් ඉගෙන ගන්න පුළුවන් ගාත්‍රාක්ෂර ලෝප සංධිය තුල. සිංහල අක්ෂර මාලාවේ සංඥක අක්ෂර අපි පහක් හඳුනා ගන්නවා. සංඥක ග කියලා එකක් තියෙනවා. ඊළඟට තියෙන්නේ සංඥක ජ කියන අක්ෂරය. ඊට පස්සේ අපි හඳුනාගන්නේ සංඥක ඩ කියන අක්ෂරය. ඊට පස්සේ අපි හඳුනාගන්නේ සංඥක ද. ඊළඟට අක්ෂර මාලාවේ තියෙන සංඥක බ. මේ කියන සංඥක අක්ෂර පහ අපි දානවා. නැත්නම් මේ කියන අර්ධ අනුනාසිකයේ අක්ෂර පහ අපි ඉගෙනගෙන තියෙනවා. එතකොට අක්ෂර මාලාවේදී මේ අක්ෂර පිළිබඳ ඉගෙන ගනිද්දී අපි ඒක ඉගෙන ගත්තා කොටස් දෙකක්. නැත්නම් සංඥක අක්ෂර පිළිබඳ ආකාර දෙකක් ඉගෙන ගත්තා. එක තැනකදී අපි අධ්‍යයනය කළා තියෙනවා සංඥක අක්ෂරයක එහෙම නැත්නම් අර්ධානුනාසිකයේ අක්ෂරයක ශබ්දය ගොඩ නැගුණේ කොහොමද කියන එක. කොහොමද මේ ශබ්දය ගොඩ නැගුණේ? ශබ්දය සකස් වුණේ කොහොමද කියන එක. ඒත් එක්කම අපි ඉගෙනගෙන තියෙනවා මේ කියන අර්ධානුනාසිකයේ අක්ෂරයක ශබ්ද සංකේතය ගොඩ නැගුණේ කොහොමද කියලා. ශබ්ද සංකේතය. ශබ්ද සංකේතය කියන්නේ පුතේ
ඒ ශබ්දය ලියා දක්වන රූපය කියලා අපි ගත්තොත් කිසියම් ශබ්දයක් භාෂාවේ තියෙනවා ඒ ශබ්දය ලියා දක්වන්න රූපයක් හදා ගන්නවා ඒ රූපයට අපි කියනවා ශබ්ද සංකේතය කියලා. ඒක අපි දන්නවනේ. ඒ නිසා අපි කියනවා මේ අක්ෂරමාලාවක් කියලා කියන්නේ ශබ්ද සංකේත සමූහයක්. අකුරු කියලා කියන්නේ භාෂාවේ තිබෙන ශබ්ද ලියා දක්වන සංකේත සමූහයක. අක්ෂරමාලාව කියන්නේ ශබ්ද සංකේත සමූහයක්. ඒ නිසා භාෂාවේ තිබෙන කිසියම් ශබ්දයක් නැත්නම් අපි කතා කරන වාචික භාෂාව ලිඛිත භාෂාවට පෙරලනකොට නැත්නම් භාෂණය ලේඛනයට පෙරලනකොට ඒ භාෂාවේ තිබෙන ශබ්ද ලියලා පෙන්වන්න හදාගත්ත සංකේත සමූහය. ශබ්ද සංකේත. දැන් අපි හඳුනාගෙන තියෙනවා සහ අපි දැනගෙන සිටිය යුතුයි මේ කියන අර්ධ අනුනාසික අක්ෂර පහේ ශබ්ද සංකේතය සකස් වෙලා තියෙන්නේ කොහොමද කියලා. අර්ධ අනුනාසික අක්ෂර පහේ ශබ්ද සංකේතය සකස් වෙලා තියෙන්නේ කොහොමද කියලා. දැන් අපි හොඳටම දන්න දේ තමයි අක්ෂරමාලාවේ තිබෙන්නේ ව්‍යංජනාක්ෂරනේ. ව්‍යංජනාක්ෂරනේ. සහ ස්වරාක්ෂරනේ. ව්‍යංජනාක්ෂර සහ ස්වරාක්ෂර. මුලින් තියෙනවා ස්වර 18ක් ඊට පස්සේ ව්‍යංජන 42ක් තියෙනවා. දැන් ඒක අපි හඳුනාගෙන තිබෙනවා ව්‍යංජනාක්ෂරයක් හැම එකක්ම ඇත්තම ස්වරූපයේ භාෂාවේ අක්ෂරමාලාවේ තියෙන්න ඕනේ හල් අක්ෂර විදියට. ඒ හල් කිරීම ඉවත් කරලා විවිධ ශබ්ද රටා ගොඩනගා ගන්නේ ස්වර සමග ගලපලා. ඒක අපි දන්නවා. අක්ෂරමාලාවේ තිබෙනවා හල් ගයන්න. මේ හල් ගයන්නට එකතු වුණා. එකතු වුණාම එතන හැදෙනවා ග කියන ශබ්දය. ඒක හරියි. දැන් මේ හල් ගයන්නට මේ කියන ස්වරය එකතු වෙලා ග කියන ශබ්දය හැදිලා තියෙනවා. මෙතන ග තියෙනවා. හැබැයි මෙතන මෙන්න මේ තියෙනවා නාසික්‍ය කොටසක්. ඒ නාසික්‍ය කොටස දාලා තමයි මේක සංඥක ග බවට පත් කරගෙන තියෙන්නේ. දැන් ඒ නාසික්‍ය කොටස කොහින්ද ගත්තේ? අපි කියනවා ඒක ගත්තේ අනුස්වාරයෙන් භාගයක් ලෙස. අනුස්වාරයෙන් භාගයක් ලෙස. ඒක මේ නාසික්‍ය කොටස අනුස්වාරයෙන් භාගයක් ලෙස ගත්තා කියන එක එක තැන්වලදී එක විදිහට සටහන් කරලා තියෙනවා. දැන් මේකෙනුත් පෙන්නනවා අනුස්වාරයෙන් භාගයක්. තව සමහර තැනක මේ විදිහට දක්වලා තියෙන්න පුළුවන් මෙන්න අනුස්වාරයෙන් කියන භාගයක් ගත්තා. තවත් තැනකදී ඒක මේ විදිහට දක්වන්න පුළුවන් මෙන්න මේ කියන අනුස්වාරයෙන් භාගය ගත්තා. අනුස්වාරයෙන් භාගය ගත්තා. මේ විදිහට අනුස්වාරයෙන් භාගයක් සම්බන්ධ කරගත්තා කියන එක මේ ඕනෑම ආකාරයකට දක්වලා තියෙන්න පුළුවන්. එක අවස්ථාවල එක විදිහට දක්වනවා. මේ තුනෙන්ම කියන්නේ අනුස්වාරයෙන් භාගයක් ගත්තා. ඒ ගත්ත භාගය තමයි මේ තියෙන්නේ. නාසික්‍ය කොටස. නැත්නම් අපි සංඥකය සකස් වුණා කියන කොටස. දැන් සංඥක ජ අක්ෂරමාලාවේ හල් ජයන්න තියෙනවා. එයාට ස්වරය එකතු වුණාම ජ කියන එක හැදෙනවා. එයාටත් එකතු වෙනවා ඒ අනුස්වාරයෙන් භාගය. අනුස්වාරයෙන් භාගයක් සම්බන්ධ වෙනවා. ඒ අනුස්වාරයෙන් භාගය තමයි මේ සම්බන්ධ කරලා තියෙන්නේ. ඒ විදිහට තමයි ශබ්ද සංකේතය හැදිලා තියෙන්නේ. දැන් අක්ෂරමාලාවේ හල් දයන්න එයාට එකතු වුණාම ඩ හැදෙනවා. එයාටත් සම්බන්ධ කරලා තියෙනවා මේ අනුස්වාරයෙන් භාගයක්. අනුස්වාරයෙන් භාගය. මේ විදිහට දක්වන්න පුළුවන් අනුස්වාරයෙන් භාගයක් සම්බන්ධ වෙලා හැදිලා තියෙනවා.
ඊට පස්සේ අක්ෂර මාලාවේ හල් දයන්න තියෙනවා. එයාට එකතු වුණාම ද කියන ශබ්දය හැදෙනවා. මේ අක්ෂරයට අනුස්වාරයෙන් භාගයක් සම්බන්ධ වෙලා තියෙනවා. අනුස්වාරයෙන් භාගයක්, මේ අනුස්වාරයෙන් භාගය කියන එක මේ ආකාර තුනෙන් ඕනෑම ආකාරයකට දක්වලා තියෙන්න පුළුවන්. ඒ නිසා ඒ ආකාර තුනම දක්වනවා. ඒ ගත්ත අනුස්වාරයෙන් භාගයේ කොටස තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ අක්ෂර මාලාවේ හල් බයන්න එයාට එකතු වුණාම අකුර හැදෙනවා බ කියලා. දැන් මේ අක්ෂර හතරෙම ගත්තම අනුස්වාරයෙන් භාගයක් සම්බන්ධ වෙච්ච බව පේනවා. සංඥක බ කියන අක්ෂරයේ ඔබට පේනවා මේ අක්ෂරයේ මේ මුල කොටස ගත්තම මේ වගේ අනුස්වාරයෙන් භාගයක් නෙවෙයි තියෙන්නේ. ඒ අක්ෂරයේ තියෙන්නේ ම කියන අක්ෂරයේ භාගය. ब කියලා කියනකොට බනේ ම කියන අක්ෂරයත් එක්ක සම්බන්ධය තියෙන්නේ. මෙන්න මේ ම කියන අක්ෂරයේ භාගය තමයි මෙතෙන් තරම් තියෙන්නේ. ඒකේ අර්ධය කොටස. එතකොට අපි මේ විදිහට හඳුනා ගන්නවා අර්ධානුනාසිකය නැත්නම් සංඥක අක්ෂරවල ශබ්ද සංකේතය නිර්මාණය වෙලා තියෙන්නේ කොහොමද කියලා. දැන් මේ විදිහට සංඥක ग, සංඥක ज, සංඥක ද, සංඥක ද, සංඥක බ. මේ කියන අර්ධානුනාසිකය නැත්නම් මේ සංඥක අක්ෂර පහේ ශබ්ද සංකේතය නිර්මාණය වෙලා තියෙන රටාව, මේ ශබ්ද සංකේතය ගොඩනැගිලා තියෙන්නේ කොහොමද කියන කාරණය පැහැදිලිව හඳුනාගත්තම, ඒක තේරුම් ගත්තම සහ මේක මතක තියාගත්තම පස්සේ ගාත්‍රාක්ෂර ලෝප සංධිය තේරුම් ගන්න ලේසියි. ගාත්‍රාක්ෂර ලෝප සංධිය අභ්‍යාස කරමින් පැහැදිලි කරගන්න ලේසියි. එනිසා මේ කියන අර්ධානුනාසිකය හෙවත් සංඥකාක්ෂර පහේ මෙන්න මේ කියන ශබ්ද සංකේත පහ නිර්මාණය වෙලා තියෙන මේ රටාව ඔබ මතක තියාගත යුතුයි. දැන් එතනදී සිදත් සංග්‍රහයේ කතුවරයට අනුව ලොප් වෙන්නේ ග සහ බ. ඒ කියන්නේ මේ සංඥක ග සහ සංඥක බ සම්බන්ධ පද ගැන විතරයි සිදත් සංග්‍රහයේ කතුවරය කතා කරන්නේ මේ සංධිකරණය තුල හම්බ වෙනවා කියලා. හැබැයි අපි දන්නවා අපේ භාෂා ව්‍යවහාරය තුල මේ කියන සංඥක ग සංඥක බ කියන මේ අක්ෂර දෙකට අමතරව සංඥක ද කියන අක්ෂරේනොත් ව්‍යවහාරය තුල පද භාවිත වෙනවා. එනිසා ඔබ සංඥක ग සංඥක ද සහ සංඥක බ මේ කියන අක්ෂර තුන පිළිබඳව ඒ අක්ෂර තුනේ ශබ්ද සංකේත ගොඩනැගිලා තියෙන ආකාරය පිළිබඳව මතක තියාගත්තොත්, පැහැදිලි කරගත්තොත් ඔබට පහසු වෙනවා ගාත්‍රාක්ෂර ලෝප සංධිය තේරුම් ගන්න. එනිසා අංක 1ට මුලින්ම වැදගත් වෙන්නේ මෙන්න මේ කියන ශබ්ද සංකේත රටාව තේරුම් ගැනීම. එතකොට අපිට ලේසි මේ සංධිය තේරුම් ගන්න. හොඳයි. අපි මේ ශබ්ද සංකේත ගොඩනැගිලා තියෙන රටාව පිළිබඳව මතකයේ තබා ගනිමින් ඒ පිළිබඳ අවබෝධයත් එක්ක අපි බලමු ගාත්‍රාක්ෂර ලෝප සංධිය උදාහරණයකින් තේරුම් ගන්නේ කොහොමද කියලා. අපි මුලින්ම යන්කෝ
සිදත් සංග්‍රහ කතුවරයාගේ මුල්ම නිදර්ශනය නැත්තම් ඔහු දක්වන මේ සංදිය තේරුම් කිරීම සඳහා දක්වන පළවෙනි පදය සිදත් සංග්‍රහයේ කතුවරයාගේ මුල්ම පදයේ තියෙන්නේ ගම් වතුර කියන ගම් වතුර. දැන් ගම් වතුර කියන පදය කොහොමද විසන්ධි වෙන්නේ? ගම් වතුර කියන්නේ කොහෙද තියෙන වතුරද කියලා අහුවොත් ඒකට උත්තරයක් ආය අපහසු නැහැ. ගම් වතුර කියන්නේ ළිඳේ තියෙන වතුර. වැහි වතුර. සාමාන්‍යයෙන් ගම් වතුර කියන්නේ ගඟේ තියෙන වතුර. මේ ගඟේ තියෙන වතුර. විසන්ධිය ගොඩ නැගෙනවා. එහෙනම් කොහොමද ගංගා වතුර කියන්නේ? ගංගා වතුර කියන්නේ. දැන් ඔබට පේනවා ඇති මෙන්න මෙතන සංඥක ග තියෙනවා. මෙන්න මේක හොඳින් මතක තියාගන්න. කිසියම් විසන්ධියක් නැත්නම් මේ සංධි වෙන්න තියෙන පද දෙක මේ සංධි වීමට තියෙන මේ පද දෙක ගත්තම පස්සේ పూర్ව පදේ අග රූපය పూర్ව පදේ අග රූපය ඒ කියන්නේ పూర్ව රූපය పూర్ව පදේ අග තියෙන රූපයට නැත්නම් పూర్ව පදේ අග තියෙන අකුරට අපි කියන්නේ పూర్ව රූපය කියලා. මෙන්න මේ పూర్ව රූපය සංඥක අක්ෂරයක් විය යුතුයි ඒ විසන්ධිය ගාත්‍රාක්ෂර ලෝප සංධි පදයක නම්. పూర్ව රූපය සංඥක අකුරක් විය යුතුයි ඒ විසන්ධිය ගාත්‍රාක්ෂර ලෝප සංධියෙන් සකස් වෙන සංධි පදයක් නම්. දෙකින් අදහස් වෙන්නේ මෙතන සංඥක අක්ෂරයක් තිබුණා මේක හැම වෙලාවෙම ගාත්‍රාක්ෂර ලෝප සංධිය කියන එක නෙමෙයි. හැබැයි ගාත්‍රාක්ෂර ලෝප සංධිය නම් මේ పూర్ව රූපය සංඥක අක්ෂරයක් වෙනවා. දැන් මෙතන සංඥක අක්ෂරයක් තියෙනවා. දැන් සංඥක ග තියෙනවා. දැන් අන්න පුතේ ඔබ මතකයට ගන්න ඕනේ සංඥක ග අක්ෂරයේ ශබ්ද සංකේතය සකස් වෙලා තියෙන්නේ කොහොමද කියලා. සංඥක ග අක්ෂරයේ ශබ්ද සංකේතය සකස් වෙලා තියෙන්නේ කොහොමද කියලා. අපි එක පැත්තකින් අපි සාමාන්‍ය ව්‍යවහාරය තුල කියනවා ඔය සංඥක අක්ෂරය දිග ඇරලා ලියන්න දැන් කියලා. ඔය සංඥක අක්ෂරය දිග ඇරලා ලියන්න කියලා. ඒ කියන්නේ මේ සංඥක ග කියන අක්ෂරේ ඒ කියන්නේ මේ పూర్ව රූපයේ ස්වර ව්‍යංජන වෙන් කර දක්වන. ඒක අපි අනිත් සංදි වලදී ගොඩක් තැන්වල කරනවා. පුර රූපයේ පුතේ ස්වර ව්‍යංජන වෙන් කර දක්වන. දැන් එනම් කොහොමද වෙන්නේ? හල් ගයන්න එයාට එකතු වෙනවා එයාට එකතු වෙලා තියෙනවා අනුස්වාරයෙන් භාගය. නැත්නම් නාසිකයේ කොටස. මෙන්න අපි සංඥක අක්ෂරේ ස්වර ව්‍යංජන වෙන් කරා. අන්න ඔබ ඉගෙන ගත්ත සංඥක අක්ෂරවල නැත්නම් අර්ධානුනාසික අක්ෂරවල ශබ්ද සංකේතයේ ගොඩ නැගුණු ආකාරය ඒ හඳුනාගත්ත කාරණය අපි මෙතනදී භාවිත කරනවා මේ සංධිය පහසුවෙන් තේරුම් ගන්න. හොඳයි. දැන් පර රූපය ඒ විදිහටම ලියනවා. නැත්නම් පර පදේ එහෙමම තියෙනවා. දැන් ඔබ වෙන් කරගත්ත සංඥක ග හැදෙන්නේ හල් ගයන්නට එයාට අනුස්වාරයෙන් කොටස. දැන් ගාත්‍රාක්ෂර ලෝප සංධිය. ලොක් කරන්නේ పూర్ව රූපේ ගාත්‍රාක්ෂරය. ගතකුර ව්‍යංජනය ලොක් කරන්නේ. හැබැයි මෙතනදී ඔබ මේ ගාත්‍රාක්ෂරයයි මේ ස්වරයයි දෙකම ලොක් කරන්නේ. මේ పూర్ව රූපයේ තියෙන ගාත්‍රාක්ෂරයයි ස්වරයයි දෙකම ලොක් කරන්නේ. දැන් ඉතුරු වෙන්නේ මොකක්ද? නාසිකයේ කොටස ඉතුරුයි, පර රූපය ඉතුරුයි. නැත්නම් පර පදේ පර රූපයේ සමග තියෙන පර පදේ හිමම තියෙනවා. පර පදේ වෙනසක් උනේ නැහැ. දැන් නාසිකයේ කොටසක් තියෙනවා. අපි දන්නෝනේ නාසිකයේ කොටසේ අර්ධය භාගය.
දැන් අපි දන්න දේ පුතේ අපේ භාෂාවේ අපේ වචනයක මැද වචනයක අග වචනයක මුල ඒ කොහේ වුණත් මේ අක්ෂරවල භාග අක්ෂරවල කෑලි භාවිත කරන්නේ දැන් අන්තිමට සිද්ධ කතුවරයා කියනවානේ ගබන් ලොපා මත් වැඩු බැවින් ගබන් ලොපා මත් වැඩු බැවින් මාත්‍රා ගාන වර්ධනය කළ බැවින් නැත්නම් අපි කියනවා මාත්‍රා වෘද්ධි කළ බැවින් දැන් මෙන්න මේ තියෙන නාසික්‍ය අක්ෂරයේ කොටස මාත්‍රා වෘද්ධි කරන්න මාත්‍රා වෘද්ධි කරනවා ඒ කියන්නේ මාත්‍රා ගාන පූර්ණේ කරනවා මාත්‍රා ගාන සම්පූර්ණ කරනවා එතකොට එතන පූර්ණ නාසික්‍ය අක්ෂරයක් හැදෙනවා මේ පරපදේ හැම්මම තියෙනවා සංදි පදේ හැදෙනවා ගම් වතුර කියන සංදි පදේ හැදෙනවා ගම් වතුර කියන අනිසයි මම ආරම්භයේදීම කිව්වේ අර්ධානුනාසික අක්ෂරවල එහෙම නැත්නම් සංයක අක්ෂරවල ශබ්ද සංකේතය නිර්මාණය වෙලා තියෙන හැටි අවබෝධ කරගත්තම මේ සංදිය ඊටාම පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන් කියලා. දැන් මේ විදිහටයි අපි ගාත්‍රාක්ෂර ලෝප සංදිය කියන එක පැහැදිලි කරගන්න ඕනේ. අපි මේ වගේ තව උදාහරණයකට යමු. මේ හා සම්බන්ධ තවත් උදාහරණයක් අරගෙන අපි බලමු මේ සංදිය තවදුරටත් කොහොමද පැහැදිලි කරගන්නේ කියලා. අපිට දෙනවා සිදත් සංග්‍රහයේ කතුවරයා තව පදයක් ගමු. ඔහු දක්වන පදයක්. සිදතේ කතුවරයා දක්වනවා අම්මල් කියන සංදි පදේ. අම්මල් කියලා කියන්නේ අඹමල් වලට. එහෙනම් මේක විසන්ධි වෙන්නේ කොහොමද? අඹ මල් කියන. අඹ මල්. දෙවන පැහැදිලි පූර්ව රූපේ තියෙන සංයක බ. දැන් අපි පූර්ව රූපේ ස්වර ව්‍යංජන වෙන් කරමු. කොහොමද මේ අක්ෂරය ගොඩ නැගිලා තියෙන්නේ? හල් බයන්න එයාට එයාට එකතු වෙලා තියෙනවා ම අක්ෂරයේ කොටස. ම අක්ෂරයේ භාගයක් සම්බන්ධ වෙලා තමයි සංයක බ නැත්නම් අර්ධානුනාසික බ සකස් වෙලා තියෙන්නේ. ඒක අපි මුලදී ඉගෙන ගත්ත දේ. දැන් අපි මේ අක්ෂරය මේ ගොඩ නැගිලා තියෙන කොටස මේකේ තියෙන නාසික අක්ෂරයේ කොටස පූර්ණ නාසික නෙවෙයි නාසික අක්ෂරයේ කොටස මෙතන සම්බන්ධ වෙන්නේ මෙතන පරපදය මේ විදිහට තියෙනවා. දැන් අපි මේ තිබුණ පූර්ව රූපේ ව්‍යංජනයයි ස්වරයයි දෙකම ලොක් කරනවා. ඉතුරු වෙන්නේ නාසික කොටස විතරයි පර රූපය මේ පැත්තේ තියෙනවා. දැන් මේක මත් වැඩු බැවින් මොකද්ද කරන්නේ අපි? මාත්‍රා වෘද්ධි කරනවා. එතකොට මේක පූර්ණ නාසික්‍ය වෙනවා. එතන එනවා හල්ම යන්න. දැන් සංදි පදයේ හැදෙනවා අම්මල් කිය. සංදි පදයේ හැදෙනවා අම්මල් කිය. මේ විදිහට අපි මුලදී හඳුනාගත්ත අර්ධානු නාසිකයේ අක්ෂර පිළිබඳ අවබෝධය ඇති කරගත්තම පස්සේ ගාත්‍රාක්ෂර ලෝප සංදියයි කියන සමහර දෙනා තේරුම් ගන්න අපහසු වෙයි කියන සංදිය පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. මේ ආකාරයේ උදාහරණවල නියුණාන් පස්සේ ඔබට මේක පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. මෙතන ඔබට පැහැදිලි වෙනවා මෙතන අපි සංයක
ग අක්ෂරයෙන් සම්බන්ධ උදාහරණයක් ඉගෙන ගත්තා. සංඥක ව අක්ෂරයේ සම්බන්ධ උදාහරණයක් ඉගෙන ගත්තා. සිදුතේ කතුවරයා දක්වන විදිහට. හැබැයි අපේ ව්‍යවහාරය තුළ සංඥක ද අක්ෂරයේ දෙන වචනත් භාවිත වෙනවා. අපි බලමු උදාහරණයක්. අපිට සංදි පදයේ දෙනවා ලිං පඩිය කියලා. සංදි පදයේ දෙනවා අපිට ලිං පඩිය කියලා. ලිං පඩිය. දැන් අපි අහුවොත් ඔබෙන් ලිං පඩිය කියලා කියන්නේ කොහේ තියෙන පඩියද? ලිං පඩිය කියන්නේ කොහේ තියෙන පඩියද? ලිඳේ තියෙන පඩිය. එහෙනම් මේක විසන්ධි වෙන්නේ කොහොමද? මේක විසන්ධි වෙන්නේ ලිඳ පඩිය. විසන්ධි වෙන්නේ ලිඳ පඩිය කියලා. දැන් එතකොට ඔබට පේන්න ඕනේ ලිඳ පඩිය කියලා කිව්වම පස්සේ එතන තියෙනවා పూర్ව රූපයේ තියෙන අකුර මොකද්ද? පුර රූපයේ තියෙන අක්ෂරය මොකද්ද? එතන තියෙනවා අර්ධානුනාසික අක්ෂර. නැත්නම් සංඥක අක්ෂරයක් තියෙනවා. දැන් අපි මොකද කරන්නේ? මේ සංඥක අක්ෂරේ නැත්නම් මේ పూర్ව රූපයේ ස්වර ව්‍යංජන වෙන් කරනවා. ස්වර ව්‍යංජන වෙන් කරනවා. ස්වර ව්‍යංජන වෙන් කරමු අපි. කරන්නේ කොහොමද? හල් දයන්න එයාට එකතු වෙනවා එයාට එකතු වෙනවා නාසිකයේ කොටස. මේ තියෙන්නේ පරපදේ. දැන් පැහැදිලි මෙතන නාසික අක්ෂරයේ සකස් වෙලා තියෙන්නේ මේ විදිහට. දැන් අපි මොකද කරන්නේ? මේ పూర్ව රූපේ නැත්නම් මේ අර්ධානුනාසික අක්ෂරයේ ව්‍යංජනයේ සහ ස්වරය කියන දෙකම ලොක් කරනවා. දැන් ඉතුරු වෙන්නේ නාසිකයේ කොටසයි මේ පැත්තේ පරපදයයි. ඊට පස්සේ අපි මොකද කරන්නේ? මේ තියෙන නාසිකයේ කොටස මාත්‍රා වෘද්ධි කරනවා. මාත්‍රා ගාන පූර්ණේ කරනවා. සංදි පදේ හැදෙනවා ලිං පඩිය කියලා. සංදි පදේ හැදෙනවා ලිං පඩිය කියලා. එවඩ පැහැදිලි මේ අර්ධානුනාසික අක්ෂරත් එක්ක ගත්තම පස්සේ ඒ කියන අර්ධානුනාසික අක්ෂරවල ශබ්ද සංකේතය ගොඩනැගිලා තියෙන රටාව තේරුම් ගනිමින් මේ සංදේ අවබෝධ කරගන්න කියන යෝජනාව මුලදී කරේ ඒ නිසා. ඒ අවබෝධයත් එක්ක ගියාම මේ සංදය පහසුවෙන් අවබෝධ කරගන්න තේරුම් කරගන්න පුළුවන්කම ලැබෙනවා. එනිසා ගාත්‍රාක්ෂර ලෝප සංධිය අපි පැහැදිලි කර ගැනීමේදී ප්‍රධාන වශයෙන්ම අර්ධානුනාසික්‍ය ග, අර්ධානුනාසික්‍ය ද, අර්ධානුනාසික්‍ය බ අපි ව්‍යවහාරය තුල අඹ බයන්න කියන්නේ. මේ කියන අක්ෂර තුන සහ ඒ අක්ෂර තුනේ ශබ්ද සංකේත සකස් වෙලා තියෙන ආකාරය අවබෝධ කරගෙන අභ්‍යාසය යෙදුනොත් මම හිතනවා ඔබට ගාත්‍රාක්ෂර ලෝප සංධිය පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්කම ලැබෙයි කියලා. එනිසා ගාත්‍රාක්ෂර ලෝප සංධිය හඳුනා ගැනීමේදී මේ කියන පියවර අනුව අභ්‍යාසය යෙදමින් ඔබ මේ සංධිය අධ්‍යයනය කරන්න එවිට ඔබට මේ සංධිය පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. උදාහරණ ඔබ දිගින් දිගටම කළ යුතුයි. අපි මේකේ තව එක උදාහරණයක් කරලා බලමු. මේ කියන සංධිය වර්ණයගෙන ආකාරය තවත් උදාහරණයකින් අපි පැහැදිලි කරොත් අපිට මේ විදිහට පැහැදිලි කරන්න පුළුවන්. අපිට දෙනවා විසන්ධි පදයක් ගඟ පොළ කියන. විසන්ධි පදයක් දෙනවා ගඟ පොළ කියන.
දැන් පැහැදිලිව බලන්නවා පුර රූපය අර්ධානුනාසික අක්ෂරයක් තියෙනවා. පුර රූපේ ශබ්ද සංකේතය නැත්නම් ස්වර ව්‍යංජන වෙන් කරනවා. හල්ග යන්න මෙතන තියෙනවා නාසිකයේ කොටස මේ පර පදේ. දැන් මේ අර්ධානුනාසික අක්ෂරයේ අපි මොකද්ද ඔබට ලොක් කරන්න කියලා කිව්වේ? ව්‍යංජනයේ සහ ස්වරය දෙකම ලොක් කරන්න. ඉතුරු වෙන්නේ නාසිකයේ අර්ධය. ඊට පස්සේ අපි කිව්වා ඒ නාසිකයේ අර්ධය නැත්නම් නාසිකයේ අක්ෂරයේ කොටස මාත්‍රා වෘද්ධි කරන්න කියලා. මොකද්ද කරන්නේ අපි? ඒ කොටස මාත්‍රා වෘද්ධි කරනවා. පූර්ණ නාසිකය වෙනවා. එතකොට හැදෙනවා මෙතන සංදි පදය ගම් පොළ කිය. සංදි පදේ හැදෙනවා ගම් පොළ කිය. දැන් ගම් පොළ කියන සංදි පදේ පුතේ අපේ භාෂාවේ විවහාරයේ තුල තියෙන්නේ ගම් පොළ කියන. මේ තමයි සංදි පදය සකස් වෙලා තියෙන ආකාරය. මේ අපේ ව්‍යවහාරයට මේක ආවා ගම් පොළ කියන. විවහාරයට ආවා ගම් පොළ කියන. ඒ නිසා ඔබ මෙතන හල්ම යන්න තියෙනවා කියලා මේක විසන්දියේදී මෙතෙන්ට සංයක බ එන්නේ නැහැ. ගබ පොළ නම් නෙමෙයි. මේ තියෙන්නේ සංයක අක්ෂරයත් එක්ක ආපු රටාව තුළ සංදි පදයේ ගොඩ නැගෙන විදිහ මේ තියෙන්නේ ඒ පදය ව්‍යවහාරයට ආපු විදිහ. ගඟ ළඟ තිබුණු පොළ ගඟ පොළ ගම් පොළ වුණා. ඒ විදිහට ඔබට ගාත්‍රාක්ෂර ලෝප සංධිය පිළිබඳව අධ්‍යයනය කරමින් ගාත්‍රාක්ෂර ලෝප සංධිය පිළිබඳ පැහැදිලි කිරීම කරගනිමින් මේ සංධිය අධ්‍යයනය කරන්න පුළුවන්කම ලැබේ. ඉතින් මේ ආකාරයෙන් මුලින්ම නැවත කිව්වොත් අර්ධානුනාසික නැත්නම් සංජකාක්ෂර පිළිබඳව අවබෝධය ලබා ගන්න. ඒ අක්ෂරවල ශබ්ද සංකේතයේ ගොඩනැගිලා තියෙන රටාව තේරුම් ගන්න. ඒ අනුව යමින් මේ ආකාරයේ අභ්‍යාසයෙන් නියැලෙමින් ගාත්‍රාක්ෂර ලෝප සංධිය තේරුම් ගන්න උත්සාහ කරන්න. එවිට ඔබට මේ සංධිය පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන්කම ලැබේ. ඉතින් අපි නැවතත් මෙවැනි පාඩම් මේකකයක් සමග මෙවැනි ව්‍යාකරණ කොටසක් සමග නැත්නම් තවත් සංධියක් සමග නැවත වතාවක් ඔබව හමු වෙන්න බලාපොරොත්තු වෙන්න. ඔබ සියලු දෙනාටම සුබ දවසක් වේවා. ආයුබෝවන්.